ආයුබෝවන් තෙරුවන් සරණයි. හරි. අපි කතා කරන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පිළිබඳව. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයට. අපි ගිය සතියේ සාකච්ඡා කර විදිහට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන්නේ මොකක්ද පුතේ? ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයට. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගත්තාට පස්සේ පුතේ මේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන වේගයේ ස්පීඩ් එක කෙරෙහි බලපාන සාධක කිහිපයක් අපි කතා කරා. ඉන් එකක් තමයි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. මොකද ප්‍රතික්‍රියකවල ඒ වගේම මේ ප්‍රතික්‍රියාව සිදු වෙන උෂ්ණත්වය කියන සාධකයේද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපානවා. උෂ්ණත්වයේ බලපෑම. ඒ වගේම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි තව බලපාන සාධකයක් තමයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන සාධකයේ බලපෑම. ඊට පස්සේ අපි කතා කරා තවත් සාධකයක බලපෑමක් ගැන. ඒ තමයි උත්ප්‍රේරක පැවතීම. දැන් අපි කතා කරන්නේ මොකක් ගැනද? රසායනික ප්‍රතික්‍රියාවක ස්පීඩ් එක ගැන, වේගය ගැන. නේද? වේගය වැඩි වෙන්න පෘෂ්ඨ වර්ගඵලය බලපානවා, උෂ්ණත්වය බලපානවා. ඊට අමතරව ප්‍රතික්‍රියාවක වල සාන්ද්‍රණය, ඊට අමතරව උත්ප්‍රේරක පැවතීම කියන සාධක බලපාන. එන ප්‍රධාන සාධක කීයක් අපිට කතා කරන්නට පුළුවන්ද? 4ක්. පෘෂ්ඨ වර්ගඵලය, උෂ්ණත්වය, ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය, උත්ප්‍රේරක පැවතීම කියන සාධක අපිට සාකච්ඡා කරන්නට පුළුවන් පුතේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වීමට බලපාන සාධක විදියට. ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන්නා වූ සාධක වර්ග පිළිබඳවයි කතා කරේ නේද? මතක් කරා වගේ මොනවද පුතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක උනේ? එකක් තමයි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. ඊළඟ සාධකය තමයි ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය. වායුමය ප්‍රතික්‍රියාවක නම් පුතේ අපි පීඩනය ගැන සාකච්ඡා කරා. ඊළඟට අපි සාන්ද්‍රණය කියන සාධකයේ බලපෑම. ඊළඟ අපි කතා කරපු සාධකයක් තමයි උත්ප්‍රේරක පැවතීම කියන සාධකය. දැන් ඒවා අතරින් පුතේ අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා අවසානයේ වෙන මේ ප්‍රැක්ටිකල් එක කතා කරන තැනදී තමයි පාඩම නතර කරේ. මොකද්ද පුතේ මේ පරීක්ෂණය උනේ? අපි දාගත්ත පොටෑසියම් පර්මැංගනේට්. ඒ කියන්නේ කොන්ඩිස් නේද? කොන්ඩිස් ද්‍රාවණයක් හදාගන්න. ඔයාලට මතක ඇති 8 පන්තියේදී 9 පන්තියේදී අපි පරීක්ෂණවලට කොන්ඩිස් ද්‍රාවණ හදාගත්තා. මේ කොන්ඩිස් ද්‍රාවණයක් ගත්තාම මේකේ පාට තමයි දම් පාට. ඒක දම් පාටයි. හරිද? අපි ගොඩක් තද දම් පාට නෙමෙයි මේක හදාගන්නේ. ලා දම් පාටට තමයි කොන්ඩිස් ද්‍රාවණය පිළියෙල කරගන්නේ. හරිද? ඒකට සල්ෆියුරික් අම්ල බිඳුවක් එකතු කරාම අපි කියන ආම්ලීකృత පොටෑසියම් පර්මැංගනේට් එහෙම නැත්නම් ආම්ලීකృత කොන්ඩිස් ද්‍රාවණය කියලා. දැන් මේ දෙපැත්තෙම තියෙන්නේ ආම්ලීකృత පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණ. දෙකම ලාදම් පාට. ඒ කියන්නේ ගොඩක් තද ද්‍රාවණ නෙමෙයි නේද? සාන්ද්‍රණයෙන් අඩු තනුක ද්‍රාවණ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ දෙකටම එක වගේ යකඩන දෙකක්, එක වගේ පිරිසිදු, එක වගේම යකඩන තමයි එකතු කරලා තියෙන්නේ. සමාන ප්‍රමාණයක්. ඊළඟට අපිට සිද්ධ වෙනවා පුතේ දැන් බලන්න මෙයාගේ මේ කියන ආම්ලීකృత KMnO4 ඒ සාධකයක් සමානයි. දෙන්නගෙම ආම්ලීකృత එකම පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයෙන් තමයි මේ දෙක බෙදාගත්තේ. ඊළඟ දෙකේම යකඩන සමාන සංඛ්‍යාවක් එක සමාන විදිහට තමයි දාලා තියෙන්නේ නේද? එහෙනම් මේ දෙකම සමානයි. හැබැයි අපි මේකෙදි අධ්‍යයනය කරන සාධකය තමයි උෂ්ණත්වයේ බලපෑම.
එහෙනම් පුතේ වෙනස් කළ යුතු දේ තමයි එකක උෂ්ණත්වය වෙනස් කරන්න ඕන. අනිත් සේරම සමාන වුණාට අධ්‍යයනය කරන සාධකය ප්‍රතික්‍රියාව කෙරෙහි බලපානවද බලන්නට ඒක එකක වෙනස් කරන්නට ඕන. ඒ කියන්නේ එකක උෂ්ණත්වය අපි වැඩි කරන්නයි මේ අදහස් කරගෙන ඉන්නේ. right. එහෙනම් අපි B නලයේ උෂ්ණත්වය වැඩි කරමු. ඒ කියන්නේ මේ නලය ටිකක් ඉහළ උෂ්ණත්වයකට රත් කරනවා. එතකොට අපි කියනවා රත් කළ ආම්ලීකృత KMnO4 ද්‍රාවණය කියලා. එහෙනම් රත් කරාම කියන්නේ රත් කළ ආම්ලීකృత KMnO4 ද්‍රාවණය කියලා. ඊළඟ අපි බලනවා පුතේ මේක රත් කරලා ඉවර වෙලා ඉක්මනටම මේකෙන් පාට මේ දම් පාට නැති වෙන්නේ මොන එකේද කියලා. A නලයේද B නලයේද කියන යන වගේ තමයි අපි පරීක්ෂා කරන්නේ. ඒකෙදි අපිට පැහැදිලි වෙන කාරණේ තමයි ඉක්මනටම පාට නැති වෙන්නේ මොන නලයේද? B නලයේ තියෙන ද්‍රාවණේ. එහෙනම් වේගයෙන්ම ප්‍රතික්‍රියා වෙන්නේ රත් කලයේකී. අපිට නිරීක්ෂණය වෙන දේ මොකක්ද? ඉක්මනටම මේ දම් පාට වෙනස් වෙන්නේ නැති වෙන්නේ මොන එකේද? රත් කරපු එකේ. එහෙනම් වේගයෙන්ම ප්‍රතික්‍රියා වෙන්නේ රත් කළ අවස්ථාව. රත් නොකළ අවස්ථාවේ ප්‍රතික්‍රියා වේගය අඩුයි. එහෙනම් රත් කිරීම පුතේ නැත්නම් උෂ්ණත්වය වැඩි කිරීම රසායනික ප්‍රතික්‍රියාවක් කෙරෙහි බලපානවා. ඒක වේගය කෙරෙහි උෂ්ණත්වය වැඩි වෙන්න පුතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. අපිට නිගමනය වෙන කාරණේ මොකක්ද? රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය වැඩි වෙන විට රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙන වේගයද වැඩි වෙන බව මින් නිගමනය වෙනවා. දැන් අපි දැනගන්නට ඕනි කාරණේ තමයි කොහොමද මේකේ වේගය වැඩි වුනේ කියන කාරණේ. ඔයාලට මම මුලින්ම කිව්වා වගේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙනකොට පුතේ ප්‍රතික්‍රියක සහ ප්‍රතික්‍රියක අතර ගැටුම් ඇති වෙන්නට ඕන. ගැටීම් වැඩි වෙනකොට තමයි ප්‍රතික්‍රියාවේ ස්පීඩ් එක වැඩි වෙන්නේ. දැන් මේක රත් කරන්න සිද්ධ වෙන දේ තමයි අංශුන්ගේ මධ්‍යන්න චාලක ශක්තිය වැඩි වෙනවා. ඒක තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. රත් කරන්න මේකේ මධ්‍යන්න අංශුන්ගේ මධ්‍යන්න චාලක ශක්තිය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට පුතේ මේ අංශය ඇවිල්ලා වේගයෙන් චලනය වෙලා ඇවිල්ලා ගැටෙන ප්‍රමාණය අනේ සමග ගැටෙන ප්‍රමාණය වැඩි. ඒකක කාලයකදී සිදුවෙන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනකොට පුතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද ඉහළ යනවා. කොහොමද ගැටීම් ගාන වැඩි කරේ? රත් කරාම යාලගේ චාලක ශක්තිය වැඩි වුණා. චාලක ශක්තිය වැඩි වෙනකොට ඒකක කාලයකදී ගැටීම් ගාන වැඩි වුණා. ගැටීම් ගාන වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද වැඩි වීම සිද්ධ වෙනවා. හරි. ඕක තමයි අපි අධ්‍යයනය කරපු දෙවනි සාධකය වෙන්නේ. මොකද්ද? ප්‍රතික්‍රියාව සිදුවෙන උෂ්ණත්වය කියන සාධකය. අංක 1 අපි මුලින්ම කතා කරන පළවෙනි ප්‍රශ්නය ගැන. right. පළවෙනි ප්‍රශ්න වලට මේ විදිහට ඇටෝම් දෙකක් දීලා තියෙනවා පුතේ A සහ B කියලා මේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් විසින් නිර්මාණය කරන ලද ක්‍රියාකාරකමක ඇටෝම් දෙකක් තමයි අවස්ථා දෙකක් තමයි දීලා තියෙන්නේ. ඒතර A කියන එකේ සහ B කියන එක පිළිබඳව තමයි ප්‍රශ්න අහන්නේ. මේකදී අපි කතා කරන්නේ ප්‍රතික්‍රියාවක් සිදුවීම කෙරෙහි සාන්ද්‍රණයේ තියෙන බලපෑම ගැන. ඔයාලා සාන්ද්‍රණය කියලා කියන්නේ පුතේ ඒකක පරිමාවක තියෙන අංශ ප්‍රමාණය. හරිද? ඒකක පරිමාවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. දැන් එතකොට ඒකක පරිමාවක ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි නම් සාන්ද්‍රණය වැඩි. ඒකක පරිමාවක ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි නම් සාන්ද්‍රණය අඩුයි. දැන් එතකොට අපි ගත්තාම ඒකක පරිමාවක ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඒ අතර ගැටීම් ගාන වැඩි වෙන එක ප්‍රතික්‍රියක නම් නේද? ඒක තමයි මේ කතා කරන්න හදන්නේ. right. පළවෙනි ප්‍රශ්නේ කිලිම ප්‍රශ්න වලට අපි යමු. පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරමු. පළවෙනි එක අපෙන් අහලා තියෙන පුතේ වඩා සාර්ථක ඇටෝම වනුයේ Aද නැතහොත් Bද ඔබේ පිළිතුර පහදන්න. වැඩියම සාර්ථක ඒකද B එකද කියලා අපෙන් අහන්නේ පුතේ. මම කියන A එක වඩා සාර්ථකයි B එක අසාර්ථකයි කියලා. හේතුව වෙන්නේ බලන්න A එකේ පුතේ පහළනේ මැග්නීසියම් පඩිය තියෙන්නේ. එතන මුළු වාජනයේම තියෙන මේ පරීක්ෂණලයේම තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අවසන් වුණාම තමයි වෙනතුරුම මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි මේක බලන්නකෝ මේක ඉහළට මැග්නීසියම් පඩිය උඩින් තියෙන්නේ. එතකොට මේ මැග්නීසියම් පඩියට වඩා පල්ලෙහාට අම්ල මට්ටම ආව ගමන්ම
ප්‍රතික්‍රියාව නතර වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියාව සිදුවීමේ වේගය පරීක්ෂා කිරීම රාසුසු වෙන එක තමයි මොකක්ද? A කියන නලය B කියන එක නෙවෙයි. එහෙනම් උත්තරයට යන්න ඕන මොකද්ද? A නලය හේතුව ලියාගන්න. හේතුවත් අපෙන් අහලා තියෙන පැහැදිලි කරන්න කියලා එකකුත් තියෙනවනේ ප්‍රශ්නේ. හරි. B වලදී අම්ල මට්ටම අම්ල මට්ටම මැග්නීසියම් ලෝහ කැබැල්ලේ පිහිටුමට වඩා පහළ ගිය විට ප්‍රතික්‍රියාව නතර වේ. හරි. දෙවෙනි ප්‍රශ්නය අපලන් දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ සසදීම සඳහා යොදා ගැනීමට මෙහි අදහස් කරන නිර්ණායකය කුමක්ද? පුතේ මෙතන අපිට බලන්න පුළුවන් පිට වෙන වායු බුබුළු ප්‍රමාණය. එහෙම නැත්නම් අපි මේකේ බලන්නේ පිට වී යන අම්ල බිඳු සංඛ්‍යාව පිළිබඳව තමයි පරීක්ෂා කරන්නේ. එහෙනම් යම් කාලයකදී පිට වෙන අම්ල බිඳු සංඛ්‍යාව තමයි ගණනය කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් උත්තරේ ලියන්න මෙහෙම යම් කාලයක් තුලදී නලය තුලින් පිට කරන අම්ල බිඳු සංඛ්‍යාවේ ගණනය කරයි right. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මැග්නීසියම් සහ තනුක හයිඩ්‍රොක්ලෝරික් ප්‍රතික්‍රියාව තුලිත රසායනික සමීකරණයකින් දක්වන්නයි තියෙන්නේ. පුතේ මැග්නීසියම් සහ තනුක හයිඩ්‍රොක්ලෝරික් අතර ප්‍රතික්‍රියාව තුලිත සමීකරණයකින් අපෙන් ආනෝ නේද? මැග්නීසියම් එක්කලා මොකක්ද? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. HCl අම්ලය ප්‍රතික්‍රියා කරන විදිය තමයි අහන්නේ. මේ මැග්නීසියම් හයිඩ්‍රජන් ස්ථානය අරගෙන MgCl2 හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මේ අතේ ප්‍රතික්‍රියාවලට අපි කියන ඒක විස්ථාපන ගණයේ ප්‍රතික්‍රියා. මොනවද? ඒක විස්ථාපන ගණයේ ප්‍රතික්‍රියා. හයිඩ්‍රජනුයි ක්ලෝරීනුයි එකට හිටපු එකට මැග්නීසියම් මේ හයිඩ්‍රජන් ස්ථානය ලබාගෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් අදලා තියෙනවා. හයිඩ්‍රජන් එතනින් විස්ථාපනය වෙලා ගිහින් තියෙනවා. ඒ වගේ ඒවට කියන පුතේ ඒක විස්ථාපන ගණයේ ප්‍රතික්‍රියා කියලා. ප්‍රතික්‍රියා තුලිත නිසා තුලිත කිරීම සඳහා මෙතන දෙක ඉලක්කමක් යෙදීම සිද්ධ වෙනවා. Mg ධන දෙකක් HCl MgCl2 ධන H2 විදිහට අපිට මේක ගන්න පුළුවන්. Mg ධන දෙකක් HCl MgCl2 ධන H2 කියලා ගන්න පුළුවන්. හරිද? right. එහෙනම් මේක මොන ප්‍රතික්‍රියාවක්ද? ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නෙට අපි යමු ඉක්මනටම. පරීක්ෂණය සඳහා රසායනාගාරයෙන් ලබාගත හැකි තරමක සාන්ද්‍රණයෙන් යුත් එක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයක් පමණක් නම් අම්ල ද්‍රාවණය එකයි තියෙන්නේ. හරිද? එක සමාන ද්‍රාවණය එක එකක් තියෙන එක තරමක සාන්ද්‍රණයක් තියෙන එකක් තියෙන්නේ වෙන එකක් නෑ. එතකොට මේ දෙකක් කරනකොට අපිට මේකේ එකක් සාන්ද්‍රණයෙන් වැඩි වෙන්න ඕන පුතේ අනික සාන්ද්‍රණයෙන් අඩු වෙන්න ඕන. දැන් අපිට එහෙම දේවල් හදාගන්න වෙනව දැන් මෙතෙන්දී එකයි තියෙන්නේ ඒක අනිත් එකට දානකොට සාන්ද්‍රණය අඩු කරගන්නට ඕන. අපි එතෙන්දී කරන්නේ පරීක්ෂා නලයෙන් භාගයක් විතරක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් පුරව ගන්න. එහෙනම් අපි පරීක්ෂා නලයේ සම්පූර්ණයෙන්ම හයිඩ්‍රොක්ලෝරික් පුරවන්නේ. භාගයයි පුරවන්නේ. ඉතිරි භාගය වතුර දාලා පුරවනවා. ජලය එකතු කරාම පුතේ මේකේ සාන්ද්‍රණය මොකද වෙන්නේ?
අඩු වෙනවා. එහෙනම් අපි එකක් කෙලින්ම තියෙන ද්‍රාවණයම පාවිච්චි කරනවා එක නලයකට. අනිත් නලයට මොකද කරන්නේ? ජලීය භාගයකුයි අම්ලයෙන් භාගයකුයි එකතු කරනවා. පැහැදිලිද? ඒක තමයි පුතේ ළඟට කරන කාර්යය. ලියා ගන්න මෙහෙම. එක් පරීක්ෂා නලයකට අඩක් පිරෙනසේ දී ඇති අම්ල ද්‍රාවණයේ එක්කර එහි ඉතිරි අඩ සම්පූර්ණ වනසේ ජලය එක් කරයි. පුතේ අපිට ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා. මැග්නීසියම් සහ තනුක හයිඩ්‍රොක්ලෝරික් අතර සිදුවන ප්‍රතික්‍රියාව කවර රසායනික ප්‍රතික්‍රියා වර්ගයට අයිති වේද? මොන වර්ගයට අයිති එකක්ද කියලා අහන්නේ. රසායනික ප්‍රතික්‍රියා වර්ග හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සංයෝජන ප්‍රතික්‍රියා. ඊළඟ වියෝජන ප්‍රතික්‍රියා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා රසායනික ප්‍රතික්‍රියා වර්ග කීයක් තියෙනවද? හතරක් තියෙනවා. එතකොට ඔය කියන එක අයිති වෙන්නේ මොන වර්ගයටද? පුතේ මේක මම ඉස්සෙල්ලා මතක් කරා ඒක විස්ථාපන කියන ගණයට තමයි අයිති වෙන්නේ. එහෙනම් මේක මොන වර්ගයේ රසායනික ප්‍රතික්‍රියාවක්ද? ඒක විස්ථාපන ගණයට අයිති රසායනික ප්‍රතික්‍රියාවක් කියලා ගන්න පුළුවන්. right. ඊළඟ ප්‍රශ්නේ බලමු. එම ප්‍රතික්‍රියාව සාර්ථකව සිදුවීමට 6 වෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ. එම ප්‍රතික්‍රියාව සාර්ථකව සිදුවීමට බලපාන මැග්නීසියම් ලෝහයේ සතු ගුණාංගයක් අපෙන් අහනවා. මතක තියාගන්න පුතේ සක්‍රියතා ශ්‍රේණියේ පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් ඒක සරම කට්ටිය. මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, ටින්, ඊයම්. මේවා තමයි හයිඩ්‍රජන්ට උඩින් තියෙන ලෝහ වෙන්නේ. මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළ තියෙන ලෝහ තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායු නිදහස් කරනවා. නම් මැග්නීසියම් ඒ කාණ්ඩයට අයිති කෙනෙක් සක්‍රියතාව වැඩි. ඊට පහළින් තියෙන ලෝහ ගත්තොත් කොපර්, රසදිය වේවා, රිදී වේවා, ප්ලැටිනම් වේවා, එහෙම නැත්නම් රන් වේවා මේ ලෝහ වලට එහෙම ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් නැහැ. ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩු ලෝහ විදියට ගන්නවා. උඩ තියෙන ඒවාට එහෙම ප්‍රතික්‍රියා කරන්න පුළුවන් පුතේ. පහළ තියෙන ඒවාට එහෙම හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඉහළ තියෙන ඒවාගේ අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙන බව මතක කරන්න එපා. හරි. එහෙනම් උත්තරේ වෙන්න ඕන මොකක්ද? ඒ ලෝහයේ මැග්නීසියම් වල මොකද විශේෂත්වය? සක්‍රියතාවය ඉහළට යද්දී නැත්නම් සක්‍රියතාව වැඩිවීම. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඉක්මනට බලමු ඊළඟ ප්‍රශ්නේ. පරීක්ෂණය සඳහා මැග්නීසියම් කැබලි ලබා ගැනීමේදී මේ ක්‍රියාකාරකයට මැග්නීසියම් කැබලි ලබා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු දෙකක් අපෙන් අහනවා. අපි ගන්න ඕන පුතේ මැග්නීසියම් කැබලි දෙකක් ගන්නව නම් ඒ දෙකම එකම ස්කන්ධයේ තියෙන්න ඕන. නම් පළවෙනි කරුණ ලියන්න එකම ස්කන්ධයෙන් යුක්ත වීම. ඊළඟට ඒ වගේ පෙනුම එක වගේ වෙන්න ඕන පුතේ. එකම ස්වරූපයක් ගන්න ඕන. ඊළඟට ලියන්න ඒවා එකම භෞතික ස්වරූපයෙන් යුක්ත වීම. එකම භෞතික ස්වරූපයෙන් යුක්ත වීම
right. අපි බලමු පුතේ ඊළඟ ප්‍රශ්නේ ඉක්මනටම අපි 8 වෙනි ප්‍රශ්නේ නේද? මැග්නීසියම් වෙනුවට කොපර් භාවිතා කළ හැකිදයි කියලා අපෙන් අහන්නේ. මැග්නීසියම් වෙනුවට කොපර් පාවිච්චි කරන්න පුළුවන්ද කියලායි අපෙන් අහන්නේ. ඇත්තටම මැග්නීසියම් වෙනුවට පුතේ කොපර් කියන ලෝහය ගන්න පුළුවන්ද? සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහළ ඉන්න කෙනෙකුට මේ විදිහට හයිඩ්‍රජන් ස්ථාපනය කරන්න බෑ. මේ ප්‍රතික්‍රියාව කරන්න පුළුවන් හයිඩ්‍රජන් උඩ ඉන්න අය. කොපර් හයිඩ්‍රජන්ට පහළ නිසා යාට ඒක කරන්නට බෑ. එහෙනම් උත්තරය වෙන්නේ නොහැකි. නොහැකි. හේතුව කොපර් වල සක්‍රියතාවය හයිඩ්‍රජන්ට වඩා අඩු වීම. කොපර් වල සක්‍රියතාවය හයිඩ්‍රජන්ට වඩා අඩු වීම. අවසාන ප්‍රශ්නය ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව මැනීම සඳහා සසඳික යොදාගත හැකි නිර්ණායක ප්‍රතික්‍රියාවේ ස්වභාවය අනුව වෙනස් වේ. එවැනි තවත් නිර්ණායක තුනක් ලබා දෙන්න. අපි තුනක් අහනවා පුතේ. දැන් මේක නම් අපි ගත්තේ මොකද? අපිට පුළුවන් එකක් තමයි පිට වෙන වායු බුබුළු සංඛ්‍යාව ගණනය කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හැම එකටම වායු බුබුළු ගණනය කරන්න පුළුවන්ද? බෑ. සමහර ඒ වගේ අපි ගණනය කරන්නේ පුතේ වායු බුබුළු ගණන නෙමෙයි. අවක්ෂේපයක් සෑදීමට ගත වෙන කාලය. එහෙනම් එකක් වාර ලියන්න පුළුවන්. අවක්ෂේපය ඇතිවීමට ගත වන කාලය. එහෙනම් අවක්ෂේප වීමට ගත වෙන කාලය එකක්. තව එකක් වාර ලියන්න පුළුවන් පුතේ. අපි කලින් පොටෑසියම් පර්මැංගනේට් වලින් කරපු පරීක්ෂණේ පෙළ පොතේ තියෙන පරීක්ෂණයක් තියෙන පොටෑසියම් පර්මැංගනේට් පිළිබඳව ඉදිරියට අපි සාකච්ඡා කරනවා. එතකොට පොටෑසියම් පර්මැංගනේට් එකේ බලන්නේ දම් පාට වෙනස් වීමට ගත වෙන කාලය. එහෙනම් වර්ණය වෙනස් වීමට ගත වෙන කාලය ගණනය කරන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ ලියන්න වර්ණය වෙනස් වීමට ගත වන කාලය. වර්ණය වෙනස් වීමට ගත වන කාලය. තව එකක් තමයි අපිට පුළුවන් පුතේ මේ මැග්නීසියම් පටියක් හරි මොනවා හරි එක දියවැල යන්න ගත වෙන කාලය මඩින්න. එහෙනම් ඊළඟ ලියන්න ප්‍රතික්‍රියක දියවීමට ගත වන කාලය මැනීම. ප්‍රතික්‍රියක දියවීමට ගත වන කාලය මැනීම. right. හරි. දැන් අපි කතා කරන්නේ තුන්වෙනි ප්‍රශ්නය පිළිබඳව. තුන්වෙනි ප්‍රශ්නයට පේනවා A B C D මේ මෙතන පුතේ P Q R S කියලා දක්වනවා. ඒ රූපේ වගේ පේපර් එකේ ඒ රූපේ අර්ථය දක්වලා තියෙන්නේ. මේක පරීක්ෂණලයක්. ඒ වගේම හතරක් අපි ගන්න මම කියන්නේ හතරක් ඇඳලා තියෙන්නේ. මේ හතර P A Q R S කියලා නම් කරලා තියෙනවා. P Q R S කියලා. මේ හතර දාලා සමාන ප්‍රමාණයෙන් සෝඩියම් ටයෝසල්ෆේට් තමයි දාලා තින්නේ. Na2SO3 කියලා කියන්නේ සෝඩියම් ටයෝසල්ෆේට් තමයි ජලීය ද්‍රාවණයක් තමයි මේ තුන හතරට දාලා තියෙන්නේ. ඒකෙදි P කියන එකට එකතු කරන සල්ෆියුරික් අම්ලය මෙහෙමයි දාන්නේ. ඒකේ දානවා මිලිලීටර් 5ක් අපි එකතු කරනවා නම් පුතේ හොඳට බලන්න. මිලිලීටර් 5ක් එකතු කරන 4ක් අම්ල කොටස් එකක් ජලීය කොටසක්. මේකේ 5ක් එකතු කරනවා නම් ඒ 5 හදන්නේ දෙකක් ජලීය කොටස් අම්ල කොටස් 3යි. මේකේ ජලීය කොටස් 3කට අම්ල කොටස් 2යි. ජලීය කොටස් 4කට අම්ල කොටස් 1යි 4වෙනි එකේ තියෙන්නේ. ඔයාලට පේනවද මේ හැම අවස්ථාවකදීම මොකද වෙනස් වෙන්නේ? අම්ලය පරිමාව සමග ජලීය පරිමාව වෙනස් වෙනවා. මේකෙදි තමයි වැඩිම අම්ල කොටස් සංඛ්‍යාවක් තියෙන්නේ 4ට 1ක්. අම්ලයේ කොටස් 4කට ජලය තියෙන්නේ 1යි. මෙතන අම්ල කොටස් 1කට ජලය කොටස් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඒතර වැඩිම සාන්ද්‍රණයක් තියෙන එක තමයි නැත්නම් වැඩියෙන්ම අම්ලයේ තියෙන එක තමයි මේ P කියන අවස්ථාව. අඩුම සාන්ද්‍රණයක් තියෙන අවස්ථාව තමයි S කියන අවස්ථාව. පුතේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙනකොට ප්‍රතික්‍රියක ගැටෙන්න ඕන හැපෙන්නට ඕන. ඉතින් ගැටීම් සංඛ්‍යාව වැඩි වෙන්න නම් ප්‍රතික්‍රියක සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ නේද? ඒතර ඒකක පරිමාවක වැඩිම ප්‍රතික්‍රියක තියෙන සාන්ද්‍රණය වැඩි එකේ. එහෙනම් ගත්තොත් P කියන එකේ. right. අපි මේකේ අහලා තියෙන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරමු. right. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා තරු සලකුණ නොපෙනී යාමට හේතුව සඳහන් කරන්න. right. මෙතන තරු සලකුණක් ලකුණු කරලා තියෙනවා පුතේ. අපි මේ පැත්තෙන් නම් බලනකොට තරු සලකුණ පටන් ගැනීමේදී හොඳට පේන්න තියෙනවා. මේ හැම එකම මෙහෙම බලනකොට පේන්න තියෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට තරු සලකුණ පේන්නේ නැති වෙනවා. අපෙන් අහන්නේ ඒකට හේතුව මොකක්ද කියලා.
පුතේ මේකෙදී සෝඩියම් තයෝසල්ෆේට් වලට සල්ෆියුරික් අම්ල එකතු කරාම සල්ෆර් අවක්ෂේප වෙනවා. ඒ සල්ෆර් අවක්ෂේප වීම නිසා තමයි තරු සලකුණ නොපෙනී යන්නේ. එහෙනම් උත්තරේ ලියා ගන්න පළවෙනි ප්‍රශ්නෙට ප්‍රෝමිලක්කම් එකට සල්ෆර් අවක්ෂේපයේ සෑදීම. සල්ෆර් අවක්ෂේපයේ සෑදීම. සල්ෆර් අවක්ෂේපයේ සෑදීම. දෙවෙනි ප්‍රශ්න පිටමට බලමු. වඩා ඉක්මනින් තරු සලකුණ නොපෙනී යාමට ඉඩ ඇත්තේ PQRS අතරින් කවර නලයේද? පුතේ මේ PQRS වලින් වැඩිම සාන්ද්‍රණයක් තියෙන්නේ මෙන්න මේ සල්ෆියුරික් අම්ලය දාපු එකේ. හේතුව ඒක සල්ෆියුරික් අම්ල කොටස් 4කට ජලයේ කොටස් තියෙන්නේ එකයි. ඒ නිසා ඉක්මනින්ම අවක්ෂේප ඇතිවීම සිද්ධ වෙන්නේ P කියන අවස්ථාවේ. එහෙනම් උත්තරේ වෙන්න ඕන මොකද්ද? P නලයේ. P නලයේ. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඔයක වෙන හේතුව මොකක්ද කියලා නේද පුතේ? ඔබේ පිළිතුර පහදන්න. හරි. හේතුව මොකද්ද? මේ කිසිදු නලයකටත් වඩා සාන්ද්‍රණයෙන් වැඩි මොන එකද? P එක. සාන්ද්‍රණය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යන එක තමයි හේතුව වෙන්නේ නේද? right. එහෙනම් උත්තරේ ලියන්න මෙහෙම. Pහි සාන්ද්‍රණය වැඩි බැවින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. හරි. හතරවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා B නම් වගුවේ පරිදි සල්ෆියුරික් අම්ල ද්‍රාවණ භාවිතා කර ප්‍රමාණිකූලව වෙනස් කළ තනුක ද්‍රාවණ 4ක් ලබා ගැනීමට යොදාගත හැකි මීටර වෙනස් ක්‍රමයක් ලියා දක්වන්න. පුතේ අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරනකොටත් මේ ක්‍රමයක් කිව්වා. ඒ නිසා මම මේක ලියන්න දෙන්නේ නැහැ මෙතන. ඔයාලා ලිය ප්‍රශ්න උත්තරෙත් එක්ක බලන්න පළවෙනි උත්තරේ හා සංසන්දනය කරමු. හරි. විද්‍යාගාරයේ තියෙන එක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයයි. ඕම් ඔය තියෙන එක. ඔය තියෙන මේ ද්‍රාවණය. මේකේ යම් සාන්ද්‍රණයක් තියෙනවා. මම මේක E කියලා ගන්නවා. අරගෙන මම මේක පරීක්ෂා නම දෙකකට දාගන්නවා. මේක කොටස් දෙකකට කඩලා දෙකකට බෙදා ගන්නවා. දැන් ඔන්න අඩ දාලා තියෙන්නේ. මේකෙන් භාගේ දාලා තියෙන්නේ. හරි. මේක පළවෙනි එක මේ දෙවෙනි එක තියෙන්නේ. හරි. දෙවෙනි එකට මම දැන් ඔන්න මේකේ තිබුණ සාන්ද්‍රණය අපි ගත්තොත් A කියලා මේකේ සාන්ද්‍රණය A කියන සාන්ද්‍රණයෙන් මේකෙත් තියෙනවා. ඊළඟ මම මොකද්ද කරන්නේ මේකට වතුර දානවා. මේ හා සමාන පරිමාවක් ජලය එකතු කරනවා. ඉතින් ජලය දාලා තියෙන හා සමාන පරිමාවක්. දාලා මේක නැවත කොටස් දෙකකට බෙදා ගන්න. එතකොට නැවත මේ වගේම එකක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ දෙවෙනි තුන්වෙනි එක. තුන්වෙනි එක ගදාගත්තට පස්සේ මෙතන තියෙන අපි ගමු මේක C කියලා. ඒක C එක. එතකොට B කියලා ගමු අපි ඒකේ සාන්ද්‍රණය. හරි. ඒකේ සාන්ද්‍රණය B කියලා ගමු. ඔන්න දෙවෙනි නලය හදාගත්තා B. දැන් මෙතන සාන්ද්‍රණය කීයද? ඒ වගේම සාන්ද්‍රණයක් මෙතන තියෙනවා. මේකට ඒ වගේ දෙගුණයක් දැම්මට පස්සේ සාන්ද්‍රණයෙන් අඩු ද්‍රාවණයක් අපි හදාගත්තා. ඊළඟ අපිට පුළුවන් මේකේ අඩක් තව එකක් තියෙනවනේ බෙදා ගන්න. කොටස් දෙකකට එක ඇඩුවේ. හරි. මේ හා සමාන සාන්ද්‍රණයක් උතර තියෙනවා. ඒකට අපි තව වතුර එකතු කරගන්න. හතරවෙනි අවස්ථාව. ඒක නැවත කොටස් දෙකකට කඩා ගන්න. කඩලියලා මුල් පරිමාව හරියනකම් මේ මුළු පරිමාව මේ සයිස් එක වෙනකම් අපි මොකද කරන්නේ?
මේකත් මේ විදිහට බෙදලා අරගෙන මේකෙන් එකකට ජලය එකතු කරනවා අනිත් එක අපි හැම ගන්න. එතකොට ඒකේ සාන්ද්‍රණය මේක තිබුණු මට්ටමට වඩා මේකට ජලය එකතු කරලා මේකත් මේ ගානට හදාගත්තා. මේක අපි ගන්නවා 4 වෙනි 5 වෙනි එක. ඒකේ සාන්ද්‍රණය ගන්නවා C කියලා. ඊළඟ මේක අරගෙන මේකට ජලය එකතු කරානේ. මේකෙන් එකක් ගත්තට පස්සේ මේකෙන් මේ හා සමාන පරිමාවක් ගත්තා පස්සේ ඒක D. ඒකෙන් අපිට පුළුවන් ඔන්න 04 හදාගන්න. මොකද කරේ? පරීක්ෂණ වලයක් පිරෙන්න ගත්ත මොනවද? සල්ෆරික් අම්ල ද්‍රාවණයේ විද්‍යාගාර තියෙන එක තව එකකට එකතු කරලා දැන් අපිට දෙකක් තියෙනවා. නල දෙකක් තියෙන පුතේ. ඒතර මේක කෙලින්ම අපි අයින් කරා පැට්‍රිකල් එකට ගන්න එක. මේක අපි භාගයේ දැන් පරීක්ෂණ වලේ භාගයක් තමයි සල්ෆරික් අම්ලේ තියෙන වතුර පුරවන පුරුල එකක් එන්න. පුරුල වල ගත්තාම මේක වෙන සාන්ද්‍රණයක් තියෙනවා. අපි ඒකෙන් කොටස් දෙකක් කඩා ගන්නවා මේ වගේ. ඒකෙන් දෙකක් කඩාගෙන එකක් අපි ගන්නවා සාන්ද්‍රණය අඩක් කරපු එකක්. ඊළඟ මේක අරගෙන නැවත ඒකට ජලය එකතු කරලා ඒකෙන් තව එකක් හදා ගන්නවා. ඒක ඉතුරු කොටසෙන් අපි තව එකක් හදා ගන්නවා. නැවත මම කියනවා ඒ කතාව මුලින් ඉඳලා. ආයෙ මුලින්ම බලන්න ඕනේ. හරි. මේ මුලින්ම තිබිච්ච ද්‍රාවණය. මේ ද්‍රාවණය අපි පරීක්ෂානල දෙකකට භාගේ දාගන්නවා. යම් පරිමාවක් අපි හිතමු පරීක්ෂානල දෙකක් තියෙනවා එහෙම. නිශ්චිත පරිමාවක් මේ දෙකට එකතු කරන භාගේ බෙදා ගන්නවා. දැන් දෙකේම එක ගන්න තියෙන්නේ. එතන මේ 1 සහ 2 කියන අවස්ථා දෙකේ සාන්ද්‍රණ සමානයි. අපි මේකෙදි 1 කියන අවස්ථාව විතරයි අපි පරීක්ෂණයට පාවිච්චි කරන 2 කියන එක ආයෙම වතුර දානවා මේකට. වතුර දැම්මම මේක තනුක වෙනවා පුතේ. ජලය යොදලා මේක නැවත කොටස් දෙකකට කඩා ගන්න. මේ පරිමාව මෙන්න මේ මට්ටම ජලය දාලා මෙතන හදා ගන්න එක. ඒ මට්ටම දාලා මේකේ ඉතුරු භාගයටත් මේ මට්ටම එකතු වෙන්නේ. මේකෙන් හරියටම කොටස් දෙකක් කඩා ගන්නවා. හරිද? එතකොට මේකෙන් මම හදා ගන්නවා දෙවෙනි එක. දෙකයි. මේකට ආයෙ වතුර එකතු කරනවා. එතකොට මේක තව සාන්ද්‍රණය අඩු වෙනවා. මේක නැවත කැල් දෙකකට කඩා ගන්න. හරිලා? කඩාගත්තාම මේක කොටසක් මේ තියෙනවා. මේ ඉතිරි කොටස. එතකොට මේක කියන එකද තුන්වෙනි එක. මේක නැවත කොටස් දෙකකට බෙදනවා. එහෙනම් අන්නේ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා උත්තරයක් කියලා මට WhatsApp එකට දාලා තියන්න. මොකද අපි කරන්නේ මුල් ද්‍රාවණය සමාන පරිමා එන විදියට අඩ වැඩියෙන් කොටස් දෙක පරීක්ෂානල දෙකකට එකතු කරගන්න. නේද? මුල් ද්‍රාවණය පරීක්ෂානල දෙකකට සමාන කොටස් වලින් එකතු කරනවා. ඉන් එක කොටසකට සම්පූර්ණ පිරෙන විදියට ජලය එකතු කරනවා. ඒක නැවත කොටස් දෙකකට බෙදනවා. ඉන් එකකට නැවත අපි අර කලින් විදියටම ජලය සම්පූර්ණ කරලා එක කොටස් දෙකකට බෙදනවා. ඒ විදියට දිගින් දිගටම කරගෙන ආවට පස්සේ මේක සමාන කර සාන්ද්‍රණයෙන් වෙනස් ද්‍රාවණ හදා ගන්න පුළුවන් අපිට. එහෙනම් මේක තමයි උත්තරේ ලියවෙන්නට ඕනේ. පස්වෙනි ප්‍රශ්නය සෝඩියම් සල්ෆේට් ජලය දැමීම සිදු කරන විට එම ද්‍රාවණයේ සිසිල් වනු දැනේ. ද්‍රාවණයේ සිසිල් වෙනවා කියන්නේ මොකද? ප්‍රතික්‍රියාව විසින් තාපය උරාගෙන තියෙනවා. තාපය අවශෝෂණය කරන ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙහිදී විපර්යාසය අනුව තාප පරාශය තාප අවශෝෂකද නැතොත් තාප දායකද? තාප දායක නම් පුතේ රත් වෙන්නට ඕනේ. තාප අවශෝෂක නම් සිසිල් වෙන්නට ඕනි පිටත පරිසරය. එහෙනම් පද්ධතියෙන් තාපය ලබා ගන්න නිසා ප්‍රතික්‍රියාව වෙන්නට පද්ධතිය සීතල වෙනවා. ඒකට අපි කියන තාප අවශෝෂක ගණයේ ප්‍රතික්‍රියාවක් කියලා. එහෙනම් උත්තරේ වෙන්න ඕන තාප අවශෝෂක. මේ ප්‍රශ්න උත්තරේ මොකද? තාප අවශෝෂක සම්බන්ධ වෙලා ඉන්නේ තුන්වෙනි ප්‍රශ්නයත් එක්ක පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා නේද? මේ පරීක්ෂණ වල දෙකක් දීලා තියෙනවා. එකක තියෙන ආම්ලීකృత පොටෑසියම් පර්මැංගනේට් තමයි දෙකටම දාලා තියෙන්නේ. ආම්ලීකృత කියලා කියන්නේ සල්ෆියුරික් අම්ලයේ බිඳු කිහිපයක් එකතු කරන ලද පොටෑසියම් පර්මැංගනේට් කොන්දිස් ද්‍රාවණය. පුතේ මේ කොන්දිස් ද්‍රාවණය අපි හදාගන්නේ ඉතාමත් තනුක විදිහට. ඒ කියන්නේ ඉතා ලාදම් පාට තමයි හදාගන්නේ. ගොඩාක් සාන්ද්‍රණයේ වැඩි ද්‍රාවණයක් හදාගන්නේ. ලාදම් පාට ද්‍රාවණයක් තමයි හදාගන්නේ. හදාගෙන මේ ද්‍රාවණය සමාන පරිමාපයකින් මේ දෙකට එකතු කරගෙන සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එකතු කරලා තමයි ආම්ලීකృత ද්‍රාවණයක් විදියට මේ දෙකේම තියෙන එකම පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය. ඒ නිසා මේ ද්‍රාවණ වල වෙනසක් ඇත්තේ නැහැ. එතන මේ යකඩන පාවිච්චි කරලා තියෙනවා පුතේ. මේ යකඩන අරගෙන එක සමාන යකඩන අරගෙන ඒක අම්ලවල දාලා තිබිලා තනුක අම්ලයක ගිල්වල තියලා ඊළඟට ඒක අරගෙන එළියට ජලයෙන් හොදලා වැලි කඩදාසියකින් මැදලා පිරිසුදු කරගත්ත යකඩන තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ.
හරිද? එතන මේ යකඩන සංඛ්‍යාව මේකේ තියෙන යකඩන දාන ගාන ඒ වගේ ප්‍රමාණය මේ සේරම සමානව තමයි තියෙන්නේ. මේ දෙකේ වෙනස් වෙන එකම සාධකය තමයි මේකේ උෂ්ණත්වය අඩුයි මේ B ඇටෝමේ උෂ්ණත්වය ශේෂක 60යි. මෙයාගේ 30යි මෙයාගේ 60යි ඒක තමයි වෙනස. මේකදී අපි අධ්‍යයනය කරන්නට හදන්නේ පුතේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ කෙරෙහි උෂ්ණත්වයේ පවතින බලපෑම පිළිබඳව. right. අපි පළවෙනි ප්‍රශ්නේ විදියට අහනවා මේ අවස්ථාවේදී පළවෙනි ප්‍රශ්නේ විදියට අහන්නේ A සහ B ඇටෝම් වල එක සමානව තබා ඇති තත්වයන් තුනක් ලියන්න කියලා තියෙනවා. එක සමාන තත්වයන් තුනක් ආලා තියෙනවා. හරි. පළවෙනි එක තමයි මම කියන්නේ KMnO4 ඒ කියන්නේ පොණ්ඩ ඉස්සලා පුතේ. උත්තරේ වෙන්න පළවෙනි එක KMnO4 වල සාන්ද්‍රණයේ සමානය. KMnO4 ඒ කියන්නේ පොණ්ඩිස් ද්‍රාවණක පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණ සමාන වීම. ද්‍රාවණ වල සාන්ද්‍රණ සමානයි. ඊළඟ කාරණය තව අපි කරුණු තුනක් අහලා ඊළඟට සමානකමක් තමයි සමාන යකඩන යොදා තිබීම. නල දෙකට සමාන යකඩන යොදා තිබීම. ඒ වගේම පුතේ මේ ද්‍රාවණ දෙකේ පරිමාවන් සමාන වෙන්නත් ඕන. ඊළඟ පරීක්ෂා නල දෙකට සමාන පරිමාව සමාන ද්‍රාවණ පරිමාවන් එකතු කර තිබීම. පරීක්ෂා නල දෙකට සමාන ද්‍රාවණ පරිමා එකතු කර තිබීම. හරි. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ පුතේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා එහි වෙනස් කර ඇති සාධකයේ කුමක්ද කියලා. වෙනස්කමක් තියෙන්නේ මේක උෂ්ණත්වයේ ශෝෂක 30යි අනිත් එකේ උෂ්ණත්වය 60යි. එහෙනම් වෙනස් වෙන සාධකය මොකද්ද? උෂ්ණත්වය. උත්තරය ලියන්නේ නම් උෂ්ණත්වය කියලා. තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙහිදී ප්‍රතික්‍රියාව සිදු විපර්යාස ප්‍රමාණය දැන ගැනීම සඳහා වූ නිර්ණායකය කුමක්ද? මේකදී අපිට දැනගන්න පුළුවන් වෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය දම් පාටයි. මේක තනුක ද්‍රාවණයක් නිසා මෙලකිටලා දම් පැහැයක් ගන්නවා. මේ ප්‍රතික්‍රියාවේදී වෙන්නේ පුතේ පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයේ දම් පැහැය අවර්ණ වෙන එක. එහෙනම් අපි බලන්නේ කාලයත් එක්කලා ඉක්මනට මොන එකේද අවර්ණ වීම සිද්ධ වෙන්නේ කියන එක. හරි. එහෙනම් උත්තරේ මේ විදිහට ගලපගමු. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණය අවර්ණ වීම ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් KMnO4 ද්‍රාවණය අවර්ණ වීම. right. දැන් ඊළඟ ප්‍රශ්නයක් අහනවා යකඩන යොදා ගැනීමට පෙර සකස් කරගන්නේ කෙසේද කියලා. පුතේ මේකට යකඩන පාවිච්චි කරන්න ඉස්සෙල්ලා අපි සකස් කරගන්නේ කොහොමද? තනු කම්ලයක දාලා තියලා ඊට පස්සේ ඒක ජලයෙන් හොදලා අරගෙන වැලි කඩදාසියකින් පිරිමැදීමෙන් තමයි මේ වැඩේ සඳහා යකඩන පිරිසුදු කර ගැනීම සිදු කරන්නට ඕනේ. එහෙනම් උත්තරේ මෙහෙම ගලපගමු. යකඩන තනුක අම්ලයක නමා ඉන් ඉවතටගෙන ජලයෙන් සෝදා වැලි කඩදාසියක් මගින් සූරා ගැනීමෙන් එයා ප්‍රශ්නය අහන්නේ පුතේ මේ ද්‍රාවණය KMnO4 ද්‍රාවණය මේ පරීක්ෂණය සඳහා සකස් කරගන්නේ කොහොමද කියන එක. පුතේ පොටෑසියම් පර්මැංගනේට් කියනවා දන්නවා කොන්ඩිස් කියන ඒවටනේ. කොන්ඩිස් තියෙන ඝන අවස්ථාවේ. ඒතර කොන්ඩිස් ටිකක් අරගෙන ජලයේ දිය කරගෙන ඊටාම තනුක ද්‍රාවණයක් අපි හදන. තනුක ද්‍රාවණයක් කියලා කියන ලාදම් පාට
ද්‍රාවණය තදම් පාට නෙමෙයි ලාදම් පාට තියෙන ද්‍රාවණයක් තමයි අපි හදාගන්නේ. කොන්ඩිස් අඩුවෙන් තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට ඒ ද්‍රාවණයට සල්ෆියුරික් අම්ලය හරි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හරි බිඳු කීපයක් එකතු කර ගැනීමෙන් තමයි ආම්ලීකృత පොටෑසියම් පර්මැංගනේට් එක හදාගන්නේ. පැහැදිලිද? එහෙනම් උත්තරේ මෙහෙම ගලපගමු. ලියන්න. ඝන පොටෑසියම් පර්මැංගනේට් ජලයේ දිය කර ලා දම් පැහැති ද්‍රාවණයක් පිළියෙල කරගනී. ලා දම් පැහැති ද්‍රාවණයක් පිළියෙල කරගනී. එයට තනුක සල්ෆියුරික් අම්ලයෙන් බිඳු කිහිපයක් එක් කරයි. පුතේ තනුක සල්ෆියුරික් අම්ලය දැම්මහම තමයි අපි කියන්නේ බිඳු කිහිපයක් දැම්මහම තමයි කියන්නේ ආම්ලීකృత නැත්නම් ආම්ලික KMnO4 නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් එහෙම නැත්නම් කොන්ඩිස් ද්‍රාවණය කියලා. හරි. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා 6 වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා කල්පිතයේ සත්‍ය බව ඔප්පු වීමට B වල ලැබිය යුතු නිරීක්ෂණ මොනවාද? මොකද පුතේ වෙන්න ඕනේ? A එකට ඉස්සෙල්ලා B එකේ දම් පාට අවර්ණ වෙන්න ඕන. ඒ පරීක්ෂණලේ ද්‍රාවණයට ඉස්සෙල්ලා B එකේ ලාදම් පාට අවර්ණ වීම සිද්ධ වෙන්න ඕන. එහෙනම් උත්තරේ ලියන්න මෙහෙම. B වඩාත් ඉක්මනින් අවර්ණ වීම. ඊළඟ ප්‍රශ්නේ පුතේ ප්‍රශ්න අංක 7 උෂ්ණත්වයේ ඉහළයක්ම ප්‍රතික්‍රියාවක වේගය වැඩි වන බව සත්‍යයක් නම් එසේ සිදුවීමට හේතුව පහදන්නේ. ඔයාලා දන්නවා උෂ්ණත්වය කියන්නේ පුතේ පදාර්ථයේ හැදිලා තියෙන අංශුන්ගේ මධ්‍යස්ථ චාලක ශක්තිය. උෂ්ණත්වය වැඩි වෙනකොට මේ චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒක ඇවිල්ලා අංශුන්ගේ ගැටෙන වේගය වැඩි. ඒකක කාලයකදී පුතේ අංශුන් වේගයෙන් ඇවිල්ලා ඉක්මනට ගැටුම් සංඛ්‍යාව වැඩි කරගන්නකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද වැඩි වෙනවා. එහෙනම් උෂ්ණත්වයේ ඉහළ යනකොට පදාර්ථයේ හැදිලා තියෙන නැත්නම් ප්‍රතික්‍රියක හැදිලා තියෙන අංශුන්ගේ මධ්‍යස්ථ චාලක ශක්තිය වැඩි වෙනවා. මධ්‍යස්ථ චාලක ශක්තිය වැඩි වෙනකොට ඒවා චලනය වෙන වේගය වැඩි. ඒ නිසා ඒව අතර ඒක කාලයකදී සිද්ධ වෙන්න පුළුවන් ගැටුම් ගාන වැඩි වෙනවා. ගැටුම් ගාන වැඩි වීමේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යනවා. හරි. එහෙනම් උත්තරේ ගලපගමු මෙහෙම. උෂ්ණත්වයේ ඉහළ යාමේදී ප්‍රතික්‍රියක අංශුන්ගේ මධ්‍යස්ථ චාලක ශක්තිය වැඩි වී ඒකක කාලයකදී සිදුවන ප්‍රතික්‍රියක අතර ගැටුම් සංඛ්‍යාව වැඩි වේ. ඒකක කාලයකදී සිදුවන ප්‍රතික්‍රියක අතර ගැටුම් සංඛ්‍යාව වැඩි වේ. ප්‍රතික්‍රියක අතර ගැටුම් සංඛ්‍යාව වැඩි වන විට
ගැටුම් සංඛ්‍යා වැඩි වන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද ඉහළ යයි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද ඉහළ යයි. ඒකේ අවසාන වශයෙන් අපෙන් අහනවා යකඩ ඇන නැතුව මේ විදිහ යකඩ කුඩු දැම්මා නම් සමාන ස්කන්ධ ඇන අයින් කළ කුඩු දාන්න කියලා කියනවා. මේක මෙතන පැහැදිලි කරලා දෙන්නම්. මේ දෙකෙන් පුතේ අපි සමාන ස්කන්ධ තමයි දාන්නේ. එතකොට සමාන යකඩන ගානක් දැම්මත් එකයි සමාන යකඩ කුඩු ප්‍රමාණයක් දැම්මත් එකයි දෙකම යකඩ. මේ දෙකේ පුතේ මේ ප්‍රතික්‍රියාවේ දාලා තියෙන යකඩ කුඩු ග්‍රෑම් 5යි නම් මේකේ දාලා තියෙන යකඩ කුඩු ග්‍රෑම් 5යි නම් ප්‍රශ්නයක් නැහැ. සාධකවල වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි යකඩ ඇණයක් ගත්තාම පෘෂ්ඨ වර්ගඵලයට වඩා යකඩ කුඩු දැම්මාම යකඩ කුඩු වල පෘෂ්ඨ වර්ගඵලය වැඩි පුතේ. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඉහළ යනවා. ඒ නිසා ඇණය දැම්මාට වඩා ඉක්මනින් මේ දෙකේම ඒවා කොහොමත් මේ දෙක පුතේ යකඩ ඇණ දාලා දෙමුනත් මේ දෙකම අවර්ණ වෙනවා. ඉක්මනට අවර්ණ වෙන්නේ B එකේ උෂ්ණත්වය වැඩි නිසා. යකඩ ඇණ තිබුණොත් ඒක අවර්ණ වෙන්න වෙලා යනවා. කුඩු දැම්මහම සිද්ධ වෙන්නේ තෝකම තමයි. කුඩු දැම්මහම ඉක්මනට අවර්ණ වෙන්නේ B එක. කලින් විදියමයි. ඒක අවර්ණ වෙන්න වෙලා වැඩියෙන් යනවා. හැබැයි ඇණයක් දානවට වඩා ඉක්මනට මේ දෙකේම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඇණ පාවිච්චි කරපු අවස්ථාවට වඩා ප්‍රතික්‍රියා දෙකම වේගවත් වෙනවා. නමුත් කොහොම කරත් අපිට B එක ඉක්මනට වෙන බව අධ්‍යයනය කරගන්නට පුළුවන්. හේතුව මේ යකඩ කුඩු සමාන ස්කන්ධ දාලා තියෙන්නේ භාජන දෙකට වෙන වෙනම. right. ලියන්න මෙහෙම. ඇනේදු අවස්ථාවට වඩා නල දෙකේම ද්‍රාවණ අවර්ණ වීමට ගතවන කාලය අඩුය. නල දෙකේම ද්‍රාවණ අවර්ණ වීමට ගතවන කාලය අඩුය. නමුත් ඉක්මනින් අවර්ණ වන්නේ පෙර පරිදිම B ද්‍රාවණයයි පුතේ නැවතත් ඔයාලා අවධානය යොමු කරන්න. යකඩ කුඩු දැම්මත් මේ දෙකටම පුතේ මේ දෙකේම තියෙන සාධක මෙයාගේ තියෙන සාධකයයි මෙයාගේ තියෙන යකඩ කුඩු කියන සාධකය එකමයි. ස්කන්ධ සමානයි. විචල්්‍ය සාධකයක් වෙන්නේ උෂ්ණත්වය කියන එක විතරයි. එතකොට අපිට මේක අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ එහෙම කරත් උෂ්ණත්වය කියන සාධකය ගැන විතරයි. තේරුණාද? right. ඒත් එක්ක අපි තුන්වෙනි ප්‍රශ්නයේ අවසානයේදී සාකච්ඡා කරලා තියෙනවා.